සරණයි පින්වත් ඔබ හැම දෙනාටම. සදහවත්නි පින්වත් අරුණෝදයක අදත් ඔබගේ යාලින්දයට අප පැමිණියා සුපසන් ජීවිතය ධර්ම සාකච්ඡාමය වැඩසටහනක් රැගෙන. සදහවත්නි එදිනදා ජීවිතය තුළ ඔබට ඇතිවන සෑම සිත්තැවුලකට මුල ඔබ සිතන ආකාරයේ බව වටහා ගන්නා තාක් මිනිසුන් ලෝකයා සමග ගැටෙන්නට උත්සාහ කරනවා. ඔබ අන් අය පිළිබඳ සොයා බලන්නට ගත කරන කාලය ඔබගේ ජීවිතය පිළිබඳ නැවත නැවතත් මෙනෙහි කරන්නට උපකාර කරගන්නවා නම් මීටත් වඩා ඔබගේ ජීවිතය සාර්ථක කරගන්නට නිසැකවම හැකියාව ලැබේවි. එයත් ඔබට සිහිපත් කරමින් උතුම් මාතෘකාවක් ඔස්සේ අද දවසේදීත් දේශනාව පවත්වන්නට සූදානමින් සුපුරුදු පරිදි දේශනාව මෙහෙවන්නට මේ පින්වත් මැදිරි පරිසරයට වැඩම කරන්නට යෙදුණු බත්තරමුල්ල පන්නිපිටිය පාරේ සිරි සුදස්සනාරාම සදහම් සෙනසුනේහි ප්‍රධාන අනුශාසක ආචාර්ය පූජනීය බිරිස්සේ ධම්මික අපේ පින්වත් ස්වාමින් වහන්සේ ඊ타ත්ම ගෞරවයෙන් নমස්කාර පූර්වකව ධම්සභා මණ්ඩපයට පිළිගන්නවා. අවසරයි අපේ හාමුදුරුවනේ. සාදු සාදු සාදු. නොම්බර 105 බාන්ස් පෙදෙස කොළඹ 7 පදිංචි රම්මසීලී පෙරේරා මහත්මිය ඇතුළු පින්වත් දූදරු පිරිස විසින් අද දවසේ මියුතුම් වූ සද්ධර්ම සාකච්ඡාමය වැඩසටහන සඳහා දායකත්වයෙන් කටයුතු කරනවා. ඉතින් මේ පින්වත් පිරිසගේ යහපත් සිතුම් පැතුම් ਸਰව ප්‍රකාරයෙන්ම සාර්ථක වන්නට කියා ප්‍රාර්ථනා කරගෙන දේශනාව සමාරම්භ කරන්නට මත්තෙන් තථාගත අමාමෑණී ලෝතුරා සම්බුදු පියාණන් වහන්සේ උදෙසා මල් පූජාවන් සිදු කරන්නටත් ඒ අනතුරුව ගෞරවනීය දේශකයන්න් වහන්සේට දැහත් වට්ටිය පිළිගන්වමින් දේශනාවට ආරාධනා කරන්නටත් සදහැවතුන්ට දැන් ආරාධනා කරනවා. ඉතින් මේ පින්වත් පිරිස ඒ චාරිත්‍රයන් දැන් ඉටු කරනවා ඇති. සාදු සාදු සාදු. දැහත් වට්ටිය පිළිගන්වන මොහොත. සාදු සාදු සාදු. සදහවත්නි සුපසන් ජීවිතය ධර්ම සාකච්ඡාමය වැඩසටහන තුළින් අප ගිය සතියේදී ඇස පිළිබඳව ඔබත් සමග කතා බහ කළා. ඇස කියන පුළුල් මාතෘකාව හෝරාවක කාලයක් තුළ සම්පූර්ණයෙන්ම කතා බහ කළ නොහැකි. ඒ නිසා අපේ පින්වත් දේශකයන් වහන්සේගේත් අනුශාසනා මත අද දවසේදීත් ඇස පිළිබඳව ඔබත් සමග සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙමින් සිටිනවා. සුපින්වත්නි මිනිසා සහ සතුන් කියන දෙපාර්ශ්වයටම ඊ타ත්ම වටිනා ඉන්ද්‍රියක් වන ඇස ධර්මානුකූලව හසුරුවා ගන්නේ කෙසේද, ධර්මයට අනුව ඇස යනු කුමක්ද යන කරුණු කාරණා පිළිබඳව දේශනාව තුළින් මෙතෙන් සිට අපට පහදා දෙන්නට ගෞරවනීය දේශකයන් වහන්සේට নমස්කාර පූර්වකව ආරාධනා කරනවා. අවසරයි අපේ හාමුදුරුවනේ. සාදු සාදු සාදු. තුනුරුවන් සතු අනන්ත අසිරිමත් වූ ගුණ බලයෙන් මේ උතුම් සද්ධර්ම දේශනාවෙහි සදහම් විවරණෙහි දායකත්වයේ උසුලන පින්වත් වූ ඔබ හැමටත් ධර්මාභිලාෂී මේ රටේ හෝ ලොව කොතැනක හෝ වෙසෙන්නේ නම් ඒ ඔබ හැමත් නිදුක්ව නිරෝගීව සුවපත් හැම සැනසෙල්ලක්ම වේවා. උතුම් වූ ධර්මාබෝධයෙන් වේවායි පළමු කොට ඊ타මත් කරුණාවෙන් අදිෂ්ඨාන කරනවා, ප්‍රාර්ථනා කරනවා. පළමු කොට උතුම් සීලේ පිහිටා සිටින්න ගෞරවයෙන් තුන් වතාවක් নমස්කාරය කියන්න. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි. တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි. တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි. တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි. တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි.
තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තිසරණ ගමනං සම්පුන්නං. ආපන්තේ පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නා දාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරේ මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. තිසරණේන සද්ධින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අපමාදේන සම්පාදේත. ආපන්තේ සාදු සාදු සාදු. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. සාදු සාදු සාදු. යෝ භික්ඛවේ චක්කුස්ස උපාදෝ තිති අබිනිබ්බන්ති පාතු භාවෝ චක්කුස්සසෝ උපාදෝ රෝගානං තිති ජරා මරණස්ස පාතු භාවෝති. සාදු සාදු සාදු. තුනුරුවන් සතු අනන්ත අසිරිමත් වූ ගුණ බලයෙන් පින්වත් වූ ඔබතුමියන් ප්‍රමුඛ දරුවන් දරුමුණු බුරු මිනිබිරියන් දායකත්වයේ උසුලන ඔබ හැමටත් මේ සදහම් සාකච්ඡාව දේශනාව ශ්‍රවණය කරන පින්වත් වූ ඔබ හැමටත් මේ සදහම් සාකච්ඡා මෙහෙවන ජීවන්ත පුතුණුවන් ඇතුළු කාර්ය මණ්ඩලයට නිදුක්ව නිරෝගීව සුවපත් සියලු කායික මානසික සුවයන් නොඅඩුව ලැබ ධර්මානුධර්ම පිළිවෙත් මගේ හැම සොම්නස් ලැබ ඔබගේ මේ ලෞකික ජීවිත සුවපත් වේවා. එමෙම ධර්මානුධර්ම පිළිවෙත් මගේ මේ ලෞකික ජීවිත සුවපත් වෙන ගමනේ ඵල සමාධිය ඵල ප්‍රඥාව ඔස්සේ කර්ම භවය කර්ම විපාක පුනර්භව මේවා සංසිඳී ඒ උතුම් චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධයේ පිණිසත් මෙම සදහම් සාකච්ඡා විවරණය යම් වූද උපකාරක ධර්ම පෙළක්ම වේවායි අපි තාමත් කරුණාවෙන් අධිෂ්ඨාන කරනවා ප්‍රාර්ථනා කරනවා. මේ දේශනාව සාකච්ඡාව ළමා තරුණ වැඩිහිටි ජීවිතයේ සන්ධ්‍යා සමය ගත කරන පින්වත් වූ හැමතෙම උපකාරක ධර්ම පෙළක් ලෙස හිතන්න මෙනෙහි කරන්න ජීවිතයට එකතු කරගන්නත් අවසානයේ ලෝකෝත්තර ඵල සමාධි ප්‍රඥා පිණිස එනම් නිවන් අරමුණු කිරීම පිණිසත් මෙහෙවන්නට අපි සිතින් බලාපොරොත්තු වෙනවා. ජීවන්ත පුතුණුවන් සඳහන් කළා වගේ ගිය දේශනාවෙත් අපි සාකච්ඡා කළේ ඇස පිළිබඳව. එහෙත් සම්මත ලෝකයේ තුල අප මේ කතා කරන පියවි ඇස මසැසට වඩා ආධ්‍යාත්මික ඇසක් පිළිබඳවයි අපි මේ සාකච්ඡා කරන්නේ. එයයි ධර්මානුකූල ඇසකින් ඇස යන අදහසකින් නිවනත් අරමුණු කරගෙන අප ඔබව සිතන්නට යොමු කරන්නේ ආරාධනා කරන්නේ. සම්මත ලෝකයටත් ඇසට ඇස් දෙකට මොනතරම්
වටිනාකමක් ඔබ දෙනවද කියන එක ඉතා පැහැදිලි. එනම් මගේ ඇස් දෙක වගේ කියලා කියනවා. ඇස් දෙක වගේ රැක ගන්න ඕන කියනවා. ඒ වගේ වටිනා වස්තුන්ටත් ඇස ගැන සමාන කළා කියන විශේෂයෙන්ම මේ තරුණ දෙමව්පියෝ හෝ වැඩිහිටි දෙමව්පියෝ පුංචි කාලේ පටන් දරුවන්ට නුඹලා මගේ ඇස් දෙක වගේ කියලා. ධර්මයේ හඳුන්වන්නේ ඒක චක්කුන් විය. ඇස් දෙකක් නෙමෙයි එක ඇසක් තිබෙනවා නම් ඊටත් වඩා වටිනවා. මොකද තිබෙන්නේ එකම ඇස නිසා. අනේ ඇස වගේ නුඹලා ආරක්ෂා කරනවා කියලා සඳහන් කරනවා. ඒ වගේම ලෞකික ලෝකයේ තුල සමහර කරුණු දෙස ඔබ කියන්නේ මේ ඇස උපමා කරගෙන ඇස සාක්ෂියට තබාගෙන මේ ඇස් දෙකෙන්ම දුටුවා. මේ ඇස් දෙකම සිහියට නගාගෙන තමයි මේ කරුණ කියන්නේ. මේ ලෞකික ලෝකයේ මසස සම්බන්ධව ඇසට ඔබ ලෞකික වටිනාකමක් දීලා තියෙනවා. එනමුත් අපි හැම කෙනෙක්ම ජීවිතේ සන්තුෂ්ටිය සැනසෙල්ල හොයාගෙන යන්නේ අපි කවුරුත් හිත මුල් කරගෙන විඥානයේ මෙහෙවාගෙන මේ ඇස ආදී ඉන්ද්‍රියන්ගෙන් සියල්ලටම මුල් වෙන්නේ සිත. චිත්තේන නීයති ලෝකෝ චිත්තේන පරිකස්සති. චිත්තස්ස ඒක ධම්මස්ස සබ්බේව වසමන් වගු. මේ සිත තමයි අපිව මෙහෙවන්නේ. මේ සිත තමයි අපි කැඳවගෙන යන්නේ. මේ සිත තමයි අපිට රිදවනවද අපිව සුවපත් කරනවද කියලා සඳහන් කරන්නේ. තවත් කරුණකින් කිව්වොත් ඔබව හඬවනවද ඔබට ධර්මානුකූලව හෝ සැනසෙන්න සිනාසෙන්න යමක් හදනවද කියන එකට හිත හැබෑවට මුල් වෙනවා. ඒ නිසා පසන්න සිතක් ඇති කරගත්තොත් ධර්මානුකූලව ලබන සන්තුෂ්ටියත් ඒ වගේම සිත කිලිටි වුණොත් ඒ වගේම සිත දූෂ්‍ය වුණොත් පදුට්ට චිත්තයක් සකස් වුණොත් හැඬීම වැළපීම නෙමෙයි රත් වීම තැවීම මෙලව ජීවිතයේ දුක්ඛ දෝමනස්ස පමණක් නෙමෙයි දිගු සසරක අප්‍රමාණ කාලයක් දුක් විඳින තැනකට සකස් වෙන්න වේ. මේ හිත අපි හඳුන්වනවා සිත, මනස, චක්කු විඥානය කියන වචන තුනකින්ම. සියුම් වෙනසක් තිබෙනවා ඒ දේශනා කරන, සාකච්ඡා කරන පිළිවෙල අනුව. නමුත් පොදු අර්ථයෙන් සිත, මනස, විඥානය කියන මේ තුනම එක ආකාරයකින් අපි සාකච්ඡා කරනවා. මේ සිත, විඥානය, මනස මුල් වුණාට අපිට ආයතනයක් අවශ්‍යයි. ආයතනයක් කියන්නේ වැඩ රාශියක් එකට සිද්ධ කරනවා කියන එකයි. එතකොට මේ ඉන්ද්‍රියන් 6 අපි හඳුන්වනවා ආයතන කියලා. අපි ගිය දේශනාවෙත් පැහැදිලි කළා. චක්කායතන, සෝතායතන, ගාහනායතන, જીවහායතන, කායායතන, මනායතන කියලා. දැන් මේ ආයතන 6න් අපිට එකක් හැටියට දැනුණට වෙන වෙනම ඇස, කන, නාසය, දිව, ශරීරය, මන කියලා වැඩ කටයුතු රාශියක් මෙහි සිද්ධ වෙනවා. මේ හරියට දහම් ඇසින් ආධ්‍යාත්මික ඇසින් අපි අවබෝධ කරගත්තේ නැත්නම් ලෞකික වශයෙන් අපි බලාපොරොත්තු වන සන්තුෂ්ටිය සැනසෙල්ල අපිට නොලැබී යන්න පුළුවන්. දැන් මේ පුංචි දරුවෝ වුණත් සන්තුෂ්ටියක් සැනසෙල්ලක් හොයන්නේ. කුඩා කාලේ අම්මා තාත්තා නොදකින්න බැරි වුණොත් අම්මා තාත්තගෙන් වෙන් වෙන්න වුණොත් ටික වෙලාවකට හරි ඔවුන් හඬනවා. අම්මා තාත්තා නැතුව බැහැ කියලා දුක් වෙන්න පුළුවන්. ඒ වගේම දෙමව්පියෝ සමහර විටක දරුවන්ට කියන්නේ නුඹලා ඇහැ ගැටෙන තැනක නැති වුණාම අපිට හිතට දුකක් වේදනාවක් දැනෙනවා කියලා. තවම ඔබ මේ ආධ්‍යාත්මික ආයතනයන් ඉන්ද්‍රියන් ස්පර්ශ කරගෙන නෙමෙයි එහෙම කියන්නේ. නුඹලා ඇහැ ගැටෙන, නුඹලගේ හඬ කන ගැටෙන, නුඹලගේ ස්පර්ශය මට දැනෙන තැනක නොවුනොත් මගේ හිතට සැකයක්, ශෝකයක් ලැබෙයි කියලා. සමහර විටක මේ වැඩිහිටි දෙමව්පියෝ රට ලෝකයේ ඇවිදලා ඊටාම උගත් පළපුරුදු තියෙන වැඩිහිටි දරුවන්ටත් කියනවා පරිස්සමින් යන්න, මග බලාගෙන යන්න, බලාගෙන එක එක්කෙනා ආශ්‍රය කරන්නේ, කැම බීමෙන් පරිස්සම් වෙන්න ඕනේ. මේ ඔක්කොම මේ ඉන්ද්‍රියන් ආයතනයන් මුල් කරගෙන, හිත මුල් කරගෙන ඇහෙන්, කනෙන්, නාසයෙන්, දිවෙන්, ශරීරයෙන් කියන කතාව. මේ ඔක්කොම පටලැවිලා තියෙන සමහර වෙලාවක. ඒ නිසා සන්තුෂ්ටිය සැනසෙල්ල හොයන කතාවක ලෞකික වශයෙන්ුත් අපි නිවැරදි කරගන්න ඕනේ. ලෝකෝත්තර වශයෙන්ුත් අපි ඒ අරමුණ හදාගන්න නිවැරදි අවබෝධයක් තිබෙන්න ඕනේ. නැත්තම් බොහෝ කෙනෙකුට දැනුමක් තිබෙනවා. ධර්ම ශ්‍රවණය කළ, ධර්ම සාකච්ඡා කළ, පොතපත කියවලා දැනුමක් තිබෙනවා. හැබැයි ඒව නිර්වුල් කරලා ගලප ගන්න පිළිවෙල කතාව ඔවුන්ට වැටහෙන්නේ නැතුව දෝ කියලා සමහර විටක දැනෙනවා. ඒ හරියට මාර්ගඵල අවබෝධයන්ට පත්වෙච්චි විසාකා මහෝපාසිකාව මිනිබිරිය නැති වෙච්ච වෙලාවේ මධ්‍යහනේ
තෙත බරිත කෙහෙවලු ඇතිව බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න ආවා. අපි කතාව පසුගිය වැඩසටහනක සාකච්ඡා කළා. සමහර විටක වර්තමාන පරිසරයේ තුලත් මේ දහම් පෙළ තුල ඔබට දැනුමක් නැතුව නෙමෙයි මේ ඇස සම්මුතියට මොනතරම් මම මගේ කියලා පැවසුවට හැබැයි අයිතියක් මේ ඇසෙහි මට නැහැ කියන එක. ඇස පමණක් නෙමෙයි මේ කය පිළිබඳව ස්කන්ධ පංචකයේ මේ රූපස්කන්ධය මුල් කරගෙන මේ කය පිළිබඳව ස්කන්ධ පංචකයම අපි අයිති. නමුත් මේ කතාවට ලං කරගත්තොත් මේ කය පිළිබඳව හැබැයි අයිතියක් අපට නැහැ කියන කිතා පැහැදිලි. අපි හැම කෙනෙකුම අපේම කයේ ඇවතුම් පැවතුම් අරගෙන බැලුවොත් එහෙම විවිධාකාර සම්මතයේ තුලත් තිබෙන රෝගාබාධ සමග බැලුවොත් එහෙම විවිධාකාර අපිට අපහසුකම් තිබෙනවා. සම්මුතිය තුල දැනෙනවා. නමුත් පරමාර්ථ වශයෙන් අපිට තිබෙන දැනුමින් ඔබට ගිය අවබෝධයක් අඩුයි. ලෙඩ දුක් හා ශාරීරික වශයෙන් ඕනෝන් කෙරේ සමීප නොවීම ඔස්සේ යම් විටක දෙමව්පියෝ දරුවෝ ස්වාමි භාර්යා කල්යාණවන්තයෝ හිතවතුන් වශයෙන් අපි ඇති කරගන්න දුක් වේදනා තම තමාගේ කය ඔස්සේත් අපි ගැටෙන තන් මොන තරම් දේවල් කළත් මට සනීපයක් නැහැ. මට කායිකව සැනසෙල්ලක් නැහැ. නැගිට ගන්න බැරි නම් ඇස් පේන්නේ නැත්තම් කන් ඇහෙන්නේ නැත්තම් මොකද්ද මේ ජීවිතයේ තේරුම? මේ මොකද්ද මේ ජීවිතයේ තේරුම? මේට මොනතරම් භාග්‍යවතුන් වහන්සේගේ දේශනාව තුළ අපිට ජීවිතේ ධර්මානුකූලව දකින්න පුළුවන්ද? මේ සසර දුකක්. භවයේ සකස් වීම දුකක් හැටියට සමස්තයක් ලෙසින් දේශනා කළේ මේ තමයි. අමුතියෙන් අපිට අහන්න තරම් දෙයකට නෙමේ ධර්මානුකූල හිතකින් නම් අපි මෙනෙහි කරන්නේ. මේ ජීවිතයේ යථා ස්වභාවය දුකක් හැටියට පෙන්눔 කළේ මේ ජීවිතය ගැන පමණක් නෙමේ. සංසාර ගමන පුරාම ওই ටිකම තමයි සිද්ධ වුනේ. සතර අපායේ ඉපදිලා සමහර දුක් ගැන කියා ගන්න බැරි වුණාට. නමුත් මිනිස්සුව හැටියටවත් ඉපදිලා අපි අපේ ජීවිතයේ පැවතුම් අතර හඩපු කඳුළු අම්ම වෙනුවෙන් අපච්චි වෙනුවෙන් දුව පුතා සොහිරු සොහිරන් හැම ඥාතිත්වයෙන් ලෙඩ දුක් ඉදිරියේ රෝගයන් ඉදිරියේ භෝග වශනේදී සිව් මහා සාගරයේ ජලකඳට වඩා වැඩි කියන තැනක භාග්‍යතුන් වහන්සේ ඒ කතාව දේශනා කළ අහනවා. දැන්වත් අලමේව අයන් නිබ්බින්දුතුන් දැන්වත් නුඹලාට මේ සංවේගයක් ඇති කරගන්න හිතෙන්නේ නැද්ද? අලමේව සබ්බ සංඛාරේසු නිබ්බින්දිතුන් දැන්වත් මේ සියලු සංස්කාර ධර්මයන් කෙරෙහි ධර්ම සංවේගයක්. ඒක සිංහල වචනේ හරියට ගත්තොත් එක එල්ලේම වචනේ නිර්වචනය කරොත් කලකිරීම. නමුත් කලකිරීම බොහෝ කෙනෙක් හිතන්නේ අර තමන්ගේ බලාපොරොත්තු ඉටු කරගන්න බැරි වුණාම මට එපා වෙලා මගේ හිතේ දුකක් තියෙනවා මට කලකිරීමක් කියලා පටිගයක් ගැන ඒ කියන්නේ. නමුත් අවබෝධයෙන් යුතුව ඇති කරගන්නා වූ ධර්ම කොටාසි අපි හඳුන්වන්නේ නිබ්බින්දති කියලා. සංවේගයක්. සසර දුකක් මේ පැවැත්ම තුළ අපිට මේ ඔස්සේ තමයි ගමන් කරන්න වෙන්නේ. අන්න එතෙන්දී හිතේ අර සංසිඳීමක් එක්ක ඇතිවන්නේ සංවේගයක්. සංවේගයක්. තුන්ලොවක් සැනසූ තථාගත බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවා. තව කාලයක් වැඩ හිටියනම් මොනතරම් සැනසෙල්ලක්ද? සංවේගයක් ඇති වෙනවා. වැඩි හිටි උතුම මහරහතුන් වහන්සේලා ලෝකෙට ශාන්තියක් උදා කරපු අය අපේම සත්පුරුෂ මිනිස්සු හිතවත් අය ජීවත් වුණා කටයුතු කළා. ඒ වුණත් ලෙඩ දුක් ඔස්සේ දි รา ගෙන ගිහිල්ලා ඔවුන්ටවත් ඔවුන්ගේ ශරීරයේ කය කෙරෙහි හැබැයි අයිතියක් පාලනයක් නැතුව සමහර තැනක ගිලන් වෙලා එක්තැන් වෙලා ඉඳලා සුසුම් ළමින් කටයුතු කරලා මගේ දරුවනේ කියලා කතා කරන්න බැරි වෙනකොට බේත් උගුරක්වත් ගිල ගන්න බෑ පින් සිද්ධ වෙයි මට මිය දෙන්න ඉඩාරින්න කියලා. දැන් මේ වගේ වදන් පිළවල් ඇහුණා ඇහෙනවා. සමහර තැනක අපේ කතාවත් වෙන්න පුළුවන් යම් කෙනෙකුට. මේ හැම තැනකම තියෙන සංවේගයක්. ওই දුක කියන දෙයට වඩා දුක කියන තැන පටිගයක් සකස් වෙන. ඇලීම සහ ගැටීම. එහෙත් පරමාර්ථ ධර්ම වශයෙන් හේතුන් ප්‍රත්‍ය කරගෙන සකස් වෙන යම් වූද ආරම්මන පවතිනවා. ඒ ආරම්මන ඔස්සේ සකස් වෙච්ච ඵල විපාක වේනම් නාම රූප ධර්ම වේනම් මේ සියල්ලම අපි හඳුන්වන සංස්කාර කියලා. මේ සියලු සංස්කාර අපි මම මගේ කරගත්තොත් එහි පවතින මෝහය නිසා සකස් වෙන ලෝභය සහ ද්වේෂය. අන්න ඒ නිසා ඒ බව මනවින් තේරුම් අරගෙන සියලු සංස්කාර ධර්ම අනිච්ච දුක්ඛ අනාත්ම තිලක්ඛන ධර්මයට යටත් කොට මෙනෙහි කරනවා. එය මෙනෙහි කරනවා. අජ්ජත් වශයෙන් ආධ්‍යාත්මික තුලින් අපි මෙනෙහි කරනවා. තමා කෙරෙහිම මෙනෙහි කරගන්න තරම් පුළුවන්කමක් තිබෙන්න ඕනේ. සරලවත් දැන් අපි අද ඇස ගැන දැන් නැවත සාකච්ඡා කරනවානේ. ඇස. දැන් ඔබ අපිට දැන් මෙතනත් අපිට පේන තියෙන උපැස්සිවල පැලඳගෙන සිටිනවා.
ඇයි ඔබ උපැස්වලක් පැළඳන්නේ? කන්නඩි දෙකක් පැළඳන්නේ ඇයි කියලා ඉවොත් එහෙම. මේ පියවි ඇස පඨවි ආදී ධාතුන්ගෙන් සකස් වුණු ඇස එක්ක දුර දැකීම අපහසුයි, නැත්නම් ළඟ දැකීම අපහසුයි, නැත්නම් සමහර විටක හිසේ වේදනාවක් තිබෙනවා. ඒ නිසා ටික දවසක් මේ විදියට පළඳින්න ඕනේ. නැත්නම් බොහෝ අයෙක් සමහරට අකුරු කියවනකටවත් යම් විටක මේ උපැස්වලක් පළඳින්න අවශ්‍යතාවයක් තියෙනවා. මේ ඇස් දෙකෙන් සම්මත ලෝකයේ තුල ප්‍රශ්න කරොත් කොච්චර හොඳයි කියලා දේවල් දකින්න ඕන කියලා දැකලා තියෙනවද? ඔය ඔබ මේ තවම ආධ්‍යාත්මික ඇස නෙමෙයි මේ කතා කරන්නේ. සම්මත ඇස සතුටු කරන්න ඕනේ කියලා. හැබැයි මතකයිනේ ඇස් දෙක සතුටු කරනවා එකට මේ ඇසේ සතුටු වෙන්නේ කළු ඉංගිරියාවත් සුදුම දේවත් ඇස් පිහාටුවත් නෙමෙයි. සතුටු වෙනවා කියන්නේ විඥානීය ක්‍රියාකාරීත්වයක් මෙතන තියෙන. සමුදාය චරන්ති. විඥානේ ඇසෙහි රූපය හට ගන්නකොට විඥානي අවශ්‍ය කරනවා ඒ හඳුනා ගන්න. එතකොට ඇසෙහි රූපය හට ගන්නකොට චක්කුංච රූපේ චුප්පජ්ජති චක්කු විඥාන. ඒ වෙලාවේ විඥානීය සකස් වෙනකොට අපි හඳුන්වනව චක්කු විඥානය කියලා. දැන් මේ වෙලාවේ මම වාඩි වී සිටින්නේ පුටුවක. හැබැයි මේක ලී පුටුවක්. මේ පුටුව යකඩෙන් හදලා තිබුණා නම් යකඩ පුටුවක්. මේක වේවැල් වලින් හදලා තිබුණා නම් මේ පුතාගේ වගේ වේවැල් පුටුවක්. දැන් හිතලා බලන්න. ඒ අවස්ථාව අනුව හඳුන්වනවා. එතකොට විඥාණය ඇසෙහි රූපය සකස් වෙච්ච වෙලාවේ අර හඳුන ගන්නකොට ඒ වර්ණ සටහන හැඳුන්වන චක්කු විඥානය කියලා. කනෙහි ශබ්දය උපදිනකොට හඳුන ගන්නකොට ඒ විඥානයේ ස්වභාවය හැඳුන්වන සෝත විඥානය කියලා. ওই විදියට නාසයෙන් ගන්ධය සකස් වෙනකොට හඳුනගන්නේ ගාන විඥානයෙන්, දිවේ රසය සකස් වෙනකොට හඳුනගන්නේ જીවහා විඥානයෙන්, කයේ ස්පර්ශය සකස් වෙනකොට හඳුන්වනවා අපි කාය විඥානික කියලා. ඊළඟට සිතෙහි සිතුවිලි ධර්ම සකස් වෙනකොට හඳුන්වනවා මනෝ විඥානය කියලා. දැන් අපි එතකොට ආධ්‍යාත්මික ඇස දහම් ඇස නෙවෙයි සම්මුති ඇසත් එක්ක ඔබ සාමාන්‍යයෙන් සඳහන් කරන විඥාණයෙන් හඳුනාගත්තට මට ඇස් දෙකෙන් දකින්න ඕනේ. ඇස් දෙකෙන් දකින්න ඕනේ. මම දන්නවා නුඹලා ලෝකේ කොතනක හරි ඉන්නවා කියලා. රටේ වුණත් නුඹලා හොඳින් සතුටින් ඉන්නවා කියලා ඉන්නවා කියලා දන්නවා. ඒ වුණාට මට ඇස් දෙකෙන්ම දකින්න ඕනේ. දැන් මේ අද කාලේ නම් මේ තරුණ දරුවෝ සමහිත තාක්ෂණයත් අනුව සමහිත ඈතින් හැම මොහොතකම හැම දවසකම දකින්න පුළුවන්. ඒ වුණාට වඩාත්ම කියන්නේ ඇස් දෙකෙන් දකින්නකම් මට ඉවසිල්ලක් නැහැ කියලා. මේ සම්මත ලෝකේ කතා වස්තු. ඇස් දෙකට ඔබ සම්මත ලෝකයේ තුලත් මොනතරම් වැදගත්කමක් දෙනවද? සමහර විටක ඇස් නොපෙනී ගියොත් ලං වෙලා අත තියලා සිනිඳු හෝ පිරිසුදු තමන්ට ස්පර්ශය දැකගෙන මට ඇස් දෙකෙන් දැක ගන්න තිබුණා නම් මට දැනෙනවා ලිංගතුකමක් කරුණාවක් ඔබේ වචනයෙන් නම් ආදරයක් සමීප බවක් දැනෙනවා. ඊළඟට මුහුණට නලලට හිසට අත තියලා අනේ මට ඇස් දෙකෙන් දැක ගන්න තිබුණා මට කොච්චර සතුටක්ද. මං ඉතින් හිතින් මවා ගන්න. ඔය හඬත් එක්ක මේ අතට දැනෙන ස්පර්ශයත් එක්ක නුඹ මොනතරම් සමීපද මොන වගේද කියලා මං හිතා ගන්නවා. දැන් ඇස් දෙකෙන් මනෝ සංචේතනික වශයෙන් අර පියවි ඇසෙන් කෙරෙන්නේ නැති දේ සකස් කරගන්න බලනවා. මොකද දැන් පියවි ඇසෙන් පේන්නේ නැත්තේ. විඥානීය ගැටලුවක් නැහැ මෙතන. චක්කු විඥානීය ලෑස්ති හඳුනා ගන්න. හැබැයි අර සම්මුතිය පවතින පියවි ඇසෙහි පඨවි ආදී ධාතුන්ගේ ගැටලුවක් තියෙනවා. ඒක තමයි ගිලන් වෙනවා කියන්නේ. දැන් ඔබ කියාවි සාමාන්‍ය ලෝකයා ඒකට වර්තමානයේ කියනවා හරියට දැලක් බැඳිලා වගේ කියලා. එතකොට කාචයක් දාන්න ඕනේ කියලා කියනවා. එහෙමනේ කියන්නේ ලෙන්ස් එකක් දාන්න ඕනේ කියනවා. සමහර විටක ඒ පඨවි ආපෝ තේජෝ වායෝ තද ගතිය වැగిරෙන බව උස්නේ වායෝ. දැන් මුළු රූපස්කන්ධය කය වගේම මේ එතකොට මේ ඉන්ද්‍රයන් ඔක්කොටම මේ යතහ ස්වභාවය බලපානවා. ඇසටත් ওই ටික වුණාට පස්සේ දැන් එතකොට කියනවා ඒ ඇසේ ප්‍රෙෂර් එක වැඩි අඩුයි කියලා. දැන් එතනත් එතකොට ඇස කකියනවා වගේ රිදෙනවා වගේ දැනෙන පටන් ගන්නවා. දැන් මේ සම්මුති ලෝකයේ තුල ඇසේ කතාව මේ සඳහන් කරන්නේ. දැන් එතකොට ඒ සම්මුති ලෝකයේ තුලත් මේ ඇස එහෙම හොඳට පේන කාලය තුල වුණත් චක්කු විඥානියත් උපකාර කරගෙන මේ හිත කියනවා දැන් තවම අභාවිත හිත ආධ්‍යාත්මික ඇස දහම් ඇස ගැන අපි කතා කරේ නෑ තාම. සම්මුති ඇස හොඳට පැහැදිලි කරගෙන තමයි ආධ්‍යාත්මික ඇසට යන්න ඕනේ. නැත්නම් ආධ්‍යාත්මික ඇස තේරුම් කරගන්න බැරි වෙනවා. ඉතින් සම්මුති ඇසෙන් දැන් ඕන විඥානීය පිහිටත් උපකාර කරගෙන ඇස් දෙක පේන කාලේ රූප බලන්න ඕනේ. ඇස් දෙක පේන කාලේ රටේ ලෝකේ ඇවිදින්න ඕනේ. ඇස් දෙක පේන කාලේ මේ ඇස සතුට කරන්න ඕනේ. පිරිස හමු වෙන්න ඕනේ. මේ ඇස් දෙකෙන් ලෝකේ දකින්න ඕනේ. ඇස් දෙක සතුට කරන්න ඕනේ. මේක තමයි සමහර විටක මේ තරුණ දරුවෝ ගොඩක් වෙලාට උත්සාහ කරනවා ඇස් වලින් සතුට කරන්න.
ඒ විවිධාකාර සතුටු සාමීචි එකතු වීම බොහෝ දේවල් සිද්ධ කරන්නේ ඒක. වැඩිහිටියන්ට සමහර විටක කැමති. ධර්මානුකූල අදහසක් තවම දැක්කේ නැති වුණාට තමන්ගේ පාසල් යන කාලය එකට එකතු වෙන්න කැමති. රැකියාව කරපු අය එකට එකතු වෙන්න කැමති. මෞතුමියල වැඩිහිටියෝ එකට එකතු වෙලා ඇස් දෙකෙන් දැකලා නේ දැන් ඔබ කොහොමද? ඔබේ දරු මල්ලු කොහොමද? මේ විදියට එකට එකතු වෙලා සාකච්ඡා කරන්න කැමති. දැන් ඔය ඇස් දෙක සතුටු කරන්න හදනවා. ඊළඟට පසුගිය අතීතයේ දේවල් මේ ඇස් දෙකෙන් සතුටු කරන්න හදනවා සිහිවටන බලලා. මේ බලන්න මගේ පුංචි කාලේ. මේ බලන්න මේ පින්තූරවල තියෙන කාලේ. අපේ අම්මා, අප්පච්චි, ආච්චි, සීයා, අපේ ගේදොර, වතුපිටි. දැන් බොහෝ දේවල් මේ ඇස් වලින් සතුටු කරන්න බලන සිහිවටන සැමරුම් වශයෙන් හදාගෙන. මේ ඔක්කොම ඇස් දෙකෙන් දෙන්න හදන දේවල්. ඔක්කොම ඇස් දෙකෙන් දෙන්න හදන දේවල්. ඇසෙන්. මේ මොන තරම් ඇස් දෙකෙන් දෙන්න හැදුවත් පඨවි ආදී ධාතුන් වල විසිර යාම සිද්ධ වෙනකොට දැන් අපි මේ සියල්ලම ගන්නේ අරමුණු වලින් හැදෙන හැම ඵලයක්ම විපාකයක්ම සංස්කාරයක්. දැන් මේ සියල්ල සංස්කාර. මමත් ඔබ සංස්කාර. කොහොමද සංස්කාර වුනේ? අපි එතන ආරම්භණයක් හදා ගන්නවා. සිතුවිල්ලෙන් අරමුණක් හදා ගන්නවා. හිතනවා, මෙනෙහි කරනවා. ඒ වස්තුවට අයිතියක් ගැන කතා කරනවා. දැන් මේව හඳුන්වනවා කර්ම කියලා. ලෝභ, දෝෂ, මෝහ සකස් වෙනවා. ඒ අනුවනේ දැන් මේ දේ බලන අනුව තමයි ඔබට තීරණය වෙන්නේ. කෙනෙකුට මේක ප්‍රසන්න වෙන්න පුළුවන්, කෙනෙකුට මේක ප්‍රසන්න නොවෙන්නත් වෙන්න පුළුවන්. අපි ඔක්කොමත් ඒ වගේ. මම ඔබගේ දේශ බලන්නේ අම්මා කෙනෙක් දේශ බලනවා වගේ, පිය කෙනෙක් දේශ බලනවා වගේ, සොහොයුරිය දේශ බලනවා වගේ, දුවේ පුතේ දේශ බලනවා වගේ බලනවා. එතකොට අපේ හිත තුළ ඒ බැල්ම තුළ ආධ්‍යාත්මික කතා ස්පර්ශ වෙනකොට රාග ద్వේෂ නෙමෙයි. හේතුන් ප්‍රත්‍ය කරගෙන සකස් වුණු ඵල විපාක. හේතුන්ගෙන් විසිර යාමෙන් ඵල විපාකේ නැති වෙලා යනවා. මම මේ පවසන දේ පැහැදිලිනේ. පඨවි ආදී හේතුන් ප්‍රත්‍ය කරගෙන සකස් වුණු ඵල විපාක තමයි සත්වෝ පුද්ගලයෝ අම්මා අප්පච්චි ආදී වශයෙන් ගිහි පැවිදි මේ ගහකොළ ගේදොර. හැබැයි මෙතන පරම සත්‍ය කතාව මේ පඨවි ආදී හේතුන් විසිරීලා යනකොට ඔබත් මමත් නැහැ, සත්වෝත් පුද්ගලයෝත් නැහැ. අවසානයේ දූවිලි කොටසක් තමයි ඉතුරු වෙන්නේ. ඒ නිසා මේ වයින් ඇලෙන්න, බැඳෙන්න, ගැටෙන්න කිසිවක් නැහැ. ඒක තමයි ශුන්්‍යත කියන කතාව වෙන්නේ. කර්ම සකස් කරගන්න කිසිවක් නැහැ. හිස් කියන්නේ බඩු බාහිර ආදිය නැtei කියන එක නෙමෙයි. කර්ම සකස් කරගන්න. ඇලෙන්න, බැඳෙන්න, ගැටෙන්න කිසිවක් නැහැ මෙතන. හේතුන් ප්‍රත්‍ය කරගෙන සකස් වුණු වස්තු හේතුන්ගේ විසිර යාමෙන් නැති වෙනවා කියන දැක්ම තියෙනවා. ඔන්න සම්මුතියට දැන් අපි එනකොට මේ ඇස් දෙක සතුටු කරන ගොඩාක් දේවල් දැන් අපි කතා කළා. ලෞකික ලෝකයේ තුල මොනතරම් කරාද කියලා. දැන් තව තැනක් තියෙනවා ඔබට මතක් කරලා දෙන්න. ආධ්‍යාත්මික කතාව අමතක වුණාම ආධ්‍යාත්මික ඇස. මේ මුළු ස්කන්ධ පංචකයේ රූපස්කන්ධයත් මුල් කරගෙන හේතුන් ප්‍රත්‍ය කරගෙන සකස්වල හේතුන්ගේ විසිර යාමෙන් නැති වෙනවා කියන තැනකට. ආධ්‍යාත්මික ඇස ගැනත්, කන ගැනත්, නාසය, දිව, ශරීරය, මනස ගැන පරම සත්‍ය වශයෙන් විදර්ශනාවෙන් අපිට පුරුදු කොටගෙන භාවිත හිතක් නැවත නැවත පුරුදු කරනද බහුලීකත හිතක් බවට පත් කරගන්න බැරි වුණොත් අපි මේ සම්මුති ඇස සතුටු කරන්න හදනවා. අභාවිත හිත නිසා විඥානය හඳුන ගන්න ලෑස්ති වෙන්නේ එයාට සංසාර ගමනේ පටන් පුරුද්ද විදියට. ඒ වගේම ලෞකික වශයෙන් අපි ගන්න ආශ්‍රය, පරිසරය, විවිධ හේතු මත උත්සාහ කරන සංඥා අනුව. ඒ කිව්වේ භාවිත හිතක් නැත්නම් සියලු සංස්කාර ධර්ම අනිච්ච දුක්ඛ අනාත්ම තිලක්කන ධර්මයට යටත් කොට දකින්න, සීලේ පිහිටන්න. ඒ සීලයත් යත්ත සීලං තත්ත පඤ්ඤා. ඒ සීලය පරමාර්ථ ධර්මයේම විදර්ශනාව ස්පර්ශ කරන ආකාරයෙන් සීලය සකස් වෙනවා. මේ විදියට සකස් වෙලා නැතිනම් සම්මුතියෙහි ඇසෙන් රූපය දකිනකොට පිය අරමුණක් නම් අපි ඒක ඇලෙනවා. නිමිති අනුනිමිති හොයනවා. ආකාරයේ ලීලාව, ස්වභාවය, පුද්ගලයෙක් නම් හිනහව, ඇඳුම, පැළඳුම අපි සංඥාවෙන් ඇති කරගන්න දේවල් උසස්ද, උගත්ද, නැද්ද, එයාගේ පරපුර මොකද්ද, කොහේද ඉපදුනේ, මොකද්ද, මේ ඔක්කොම දේවල් එක්ක නිමිත් අනුනිමිත් වශයෙන් ගන්නවා. අර අභාවිත හිත ඊළඟට විඥාණයෙන් ගන්න ඔය සංඥා එක්ක හඳුනා ගන්නවා කිව්වට ඉස්සරහට යනවා. සමහර දේවල් මේ ඇසින් දකින දේවල් අභාවිත හිතෙන් විඥාණය මතුවෙලා දැක්කම ඒක අපිට අර අභාවිත හිත නිසා ඇලුනොත් අපිට ගන්න ඕනේ අභාවිත හිතේ. එතකොට දැන් පියවි ඇස් දෙකෙන් දැකලා ඒ රූපයට මම කැමතියි. එතකොට රස ව්‍යංජන ලක්ෂණ වශයෙන් ගන්නවා. රසය ස්පර්ශ කරනවා. ව්‍යංජන වශයෙන් එක විඳින්න පටන් ගන්නවා.
ජීවිතේ කවදාවත් මට නොලැබුණු නොසිතුණු විදියට මට ඒක දැක්ක විතර. දැන් තවම කතා කරන්නේ නැස දැක්ක විතරයි මට දැනුණා. මන් දන්නේ මට මොනවා වුණාද කියලා. සමහර විටක මේව කියන්නේ නෑ. සියුම් ලෙස මේවා සකස් වෙන පටන් ගන්නවා. එතකොට තමයි නැවත බලන්න හදන්නේ. නැවත මතක් කරන්න හදන්නේ. දැන් ওই සමහර ඇත්ත ළඟ පින්තූර තියෙන නිතර තියාගෙන සමහර මේ දරුවන් ළඟ කාමරේ තියෙනවා ළඟ තියෙනවා පොත්වල තියෙනවා පර්ස් එකේ තියෙනවා දුරකථනයේ තියෙනවා නොයෙක් තැන්වල මේ පින්තූරේ පේන්නම තියාගෙන ඉන්නවා. ළඟින්ම තියාගෙන ඉන්නවා. මේකට මම වඩා කැමතියි කියලා නිතර බලනවා. ගැටීමක් කළා, ඝට්ටනයක් කළා, තව එකේ රස විඳින්න බලනවා. නිමිති අනුනිමිති ව්‍යංජන රස ලක්ෂණ වශයෙන් පිනවන්න හදනවා. මා ආධ්‍යාත්මික ඇසේ කතාවේ පැහැදිලි කරනවා පිනවන්න හදන්නේ දුක් දෙන්න හදන එක. දුක කැඳවා ගැනීම තමයි ඔය සිද්ධ කරන්න හදන්නේ. ආධ්‍යාත්මික කතාවට යනකොට ඔබට පැහැදිලි වෙන්න ඕනේ. සතර අපාය ලං වෙනවා, නිවන චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධය දුරස් වෙනවා, නිවන දුරස් වෙනවා. සම්මුති කතාව තුළ අභාවිත හිතක් නිසා විඥාණය හඳුනගන්නේ නිමිති අරගෙන රස ව්‍යංජන ලක්ෂණ වශයෙන් තමා රස විඳින්න Tamanට ඕන කියලා. ඒ නිසා සමහර දේවල් යහපත් ලෙස පවුලට, පරිසරයට, සදාචාරයට, සීලයට ගැලපෙන්න දෙන්න පුළුවන්. සමහර ඒවා දෙන්න බෑ. මම ස්වාමින් වහන්සේ නමක් හැටියට නිවන අරමුණු කරගෙන පැවිදි වුණා නම් මගේ හිත තුල පවතින්න ඕනේ මා අරමුණු දකින්නේ කොහොමද කියන එක. ඔබත් ගෘහස්ත ජීවිත ගත කළත් උපාසක උපාසිකා ස්වභාවය ඉන්නකොට නිවන අරමුණුයි. උපාසක උපාසිකා කියලා සඳහන් කරන්නේ අවබෝධයෙන් තෙරුවන් සරණ ගිහිල්ලා මීළඟට කළ යුතු පිළිවෙල පිළිබඳව සීලයෙන් පෙන්වා දීලා තියෙනවා භාගතුන් වහන්සේ මහා නාම සූත්‍ර දේශනාවේ පටන්. මීළඟට බික්කු බික්කුණී උපාසක උපාසිකාවන් කොහොමද නිවන අරමුණු කරන තෙක් ධර්මයේ තමන්ගේ ජීවිතයට ගලපලා ලෝභාදී කෙලෙසුම් බැහැර කරන්නේ කියන තැනක විස්තර කොට තියෙනවා. ඔබත් භාවිත හිතක් නැතුව විඥානීය අවස්ථාව ගත්තොත් ඇසට රූප කණ්ඨ ශබ්ද ආදී වශයෙන් විඥානීය හඳුනගන්නේ සංගවත් ගත්ත සිතුවිලිත් එක්ක ඊට පස්සේ යන්නේ මා පියනම් ඒක අර විස්තර කළා වගේ සදාචාරයේ පැවැත්ම අනුව දී ගන්න බැරි නම් මොකද වෙන්නේ? ඒක රහසෙ දෙන්න හදනවා. ඇසෙන් ගත්ත රූපේ අරමුණු රූපේ දැන් අභාවිත හිතක් නිසා රහසෙ දෙන්න හදනවා. එලිපිට බැරි නම් රහසෙන් හරි. හොඳින් බැරි නම් නරකින් හරි. ධර්මයෙන් බැරි නම් අධර්මයෙන් හරි. මේක තව ටිකක් නපුරු වෙන්න පුළුවන්. ගහ බැනගෙන හරි. නපුරුකම් කළා හරි. මම මේ ඇසෙන් දැකපු රූපේ ඒකෙන් තොර මට ලෝකයක් නෑ. ඒක රූපං අත්තතෝ සමනුපස්සති. රූපවන්තානං වා අත්තාන. රූපය ආත්මය කොට හිතනවා ආත්මය රූපය කොට. ඒ රූපය තමයි මම කියන්නේ. මම තමයි ඒ රූපය කියන්නේ. ඒකෙන් තොරව නම් මට යමක් නෑ. දැන් මේක ගැඹුරු වගේ දහම් අසක කතාව ඇහුනට සම්මුති ලෝකයේ තුල මේ ඇසේ කතාව සියුම් අහලා බලන්න. මේ ටික හරියට තේරුම් ගත්තොත් හඬා වැළපිලා කෑ ගහලා සම්මත ලෝකයේ තුල සතුට හොයාගෙන යන ඔබ ගේ දොර හදාගෙන යාන වාහන හදාගෙන ලෞකික උගත්කම් අරගෙන පිරිස එකතු කරගෙන හොඳින් ඇඳලා පැළඳලා යුතුයකම් කරලා මුතුමැණික් පැළඳලා සැරසිලා හැඩ බලලා මේ භෞතික ලෝකයේ තුල ලෞකික ලෝකයේ තුල සතුට හොයලා අවසානයේ මේ දහම් කතාව තේරුම් ගන්න බැරි වුණොත් ඔය ඔක්කොම ඔබට ගිනි ගොඩක් වගේ දැනෙන්නට පටන් ගන්නවා. ඔය මොකක්වත් එපා පින් සිද්ධ වෙයි. මට ඔය මොකක්වත් එපා. පසුගිය කාලය තුල සම්මත ලෝකයේ තුල ජීවන්ත පුතේ උගත් කියපු ඇත්තෝ ලෞකික ලෝකයේ තුල සමහරු වෛද්‍යවරු සමහරු ඉංජිනේරුවරු ඔවුන් දිවිනහ ගත්තා. ලෞකික විෂය තුල ඔවුන් සැහැණ උත්සාහයක යෙදුණා එතෙන්ට එන්න. ඔවුන්ට ධම්මැස පහල කරගන්න බැරි වෙච්ච තැන සාමාන්‍ය වෛද්‍යවරයෙක් ගැන බලන්න. භෞතික ලෞකික දැනුමත් එක්ක මේ කයේ ස්වභාවය පිළිබඳ යංගුද ලෞකික පැහැදිලි දැනුමක් ඔවුන්ට තියෙනවා. මේ ශාරීරිය තුළ අභ්‍යන්තරයේ ඉන්ද්‍රියන්හි පැවැත්ම පිළිබඳ අවබෝධයක් තිබෙනවා. ඇවතුම් පැවතුම් ආහාර පානවල පටන්. ඔබට දැන් පැහැදිලි නැති මේ දහම් කතාවේ වටිනාකම මොනතරම්ද කියලා. සම්මතය තුළ ඔවුන්ට මේ පැවැත්ම කයේ පිළිබඳ අවබෝධයක් තිබුණත් ධම්මැස පහල කරගන්න බැරි නිසා ඔවුන් අසරණ වුණා මේ සිතිවිලිත් එක්ක. මට හිත හදාගන්න බෑ. ඒ රූපය තමයි මගේ ජීවිතය කියන්නේ. ඒ හඬ, ඒ ආග්‍රහණය, ඒ ස්පර්ශය, ඒ සිතුවිලි මේක තමයි ජීවිතය කියන්නේ. නැත්තම් ඒ රූපය නොදක මට ඉන්න බෑ. ඒ රූපය මගේ කරගන්න බැරි නම් තවත් මොකටද මං ජීවත් වෙන්නේ කියලා. ඔවුන් දිවිනහ ගන්නවා. ඔවුන් තමනුත් අර ආදිත්ත පරියාය සූත්‍රයේ දේශනා කරන වගේ පුතේ ඒක හරියට රත් වෙච්ච යකඩ කෑල්ලක් අරගෙන තමාගේ ඇහැ අතුල්ල ගන්නවා වගේ. මේ දහම් මැසින් තොරව ලෝකය බලන එක හොඳයි. රත් වෙච්ච යකඩයකින් ඇහැ
ගාව ගන්න එක, පිරිමදව ගන්න එක. ඒක මේ ජීවිතේ පමණ ඇහැ පිච්චිල නොපෙනී යන්නේ. දහම් මැස පහළ නොකරගත්තොත් මුළු සංසාර ගමනේම ඔය ඇස්තෙන් පිච්චි පිච්චි ඉන්න වේ. අප්‍රමාණ කාලයක් දුක් විඳින්න වේ. මෙන්න මේ ටික තේරුම් නොගත්තම අර අභාවිත හිත නිසා චක්කු විඤ්ඤාණය හඳුනා ගන්නවා. අර වර්ණ සටහන දැන් ඇස ගැන කියනකොට හඳුනාගත් අභාවිත හිත නිසා ඒක මගේ කරගන්නවා. එතකොට තමයි ওই පස්පව් දස අකුසල් වලට සකස් නොදනුවත්තම කාලයක් යනවා සමහරට මේක දැනෙන්න පටන් ගන්න. මුලින් නම් ඒක සියුම්ව දැනුන්නේ. ඒක දැක්ක පමණයි කියලා හිතනවා. නෑ ඒක මම දකින්නේ සමහර විටක අපි හේතු හදාගන්න. මෙතෙන්දී අභාවිත හිතට උදව් වෙනවා මායя. එහෙම තමයි ධර්මයේ පෙන්වුම් කරන්නේ. මායя ඇස ළඟ, කන ළඟ, නාසය ළඟ, දිව ළඟ, කය ළඟ, හිත ළඟන බලන් ඉන්නේ. එයා බලන්නේ එයාට උදව් ගන්න. එයා ඊට පස්සේ කියනවා මම මේ සාමාන්‍ය විදියට දකින්නේ බලන්නේ. මං හිත අම්ම කෙනෙක් තාත්තා කෙනෙක් බලනවා වගේ. සහෝදරය සහෝදරිය දෙස බලනවා වගේ. දරුවෙක් දෙස බලනවා වගේ. මම මේ උපකාරයක් කරන්න බලන්නේ. මම මේ කරුණාවෙන් හිතවන්තකමින් මම මේ බලන්නේ. තව ටිකක් කියන්න පුළුවන් මම මේ මනුස්සකමට බැලුවේ. හැබෑවටම හිතලා බලන්න. ටික දවසක් යනකොට ඔය අභාවිත හිත. මොකද අතීතේ වඩාත්ම පුරුදු වෙලා තියෙන්නේ ලෝභයෙන්, දේශයෙන්, මෝහයෙන් කිලිටි වෙලා. මේ සත්‍යෝ දීර්ඝ කාලයක් ලෝභේන සංකිලිට්ටං, දෝෂේන සංකිලිට්ටං, මෝහේන සංකිලිට්ටං. ලෝභයෙන්, දේශයෙන්, මෝහයෙන් කිලිටි වෙලා තියෙන්නේ හොඳටම. ඉතින් ධර්මානුකූල ඇසකින් බැලුවේ නැතිනම්, ධර්මානුකූල ඇසෙන් මේ ටික සකස් කරගත්තේ නැත්නම් ඊට පස්සේ මොකද වෙන්නේ? නොදනුවත්තම ඔවුන් රාගයෙන් බැඳිලා ඒක ලබන්න බැරි වෙනකොට ඔවුන් ඊට පස්සේ දේශයෙන් ගැටෙන්න පටන් ගන්නවා. රාගානුසය බලවත් ලෙස යටපත් වෙච්ච කෙලෙස් හඳුන්වන්නේ අනුසය ධර්ම කියලා. ඒවා ඊට පස්සේ මතුවෙන්න පටන් අරගෙන රාගයෙන් බැඳිලා ඇලිලා අප්‍රමාණ දුක් විඳිනවා. මේක කොච්චර බරපතල වෙයිද නම් ලෞකික සමාජය තුල, වර්තමාන සමාජය තුල ලෞකික වශයෙන් බැලුවම ඔවුන් තුල දියුණුවක් තියෙනවා. හොඳ ජීවිතයක් ගත කරනවා කියලා පැහැදිලි පෙනෙන්න තියෙනවා මතු පිටින්. නමුත් ඔවුන්ගේ හැබෑ කතාව ගත්තොත් මේ ලෝකේ හැම දෙයක්ම මට තියෙනවා, අපිට තියෙනවා. ඒ වුණාට මේ කතාව කාටවත් කියාගන්න පුළුවන් කතාවක් නෙමෙයි. මම දන්නේ මැරෙන මොහොතෙත් මට මේක මතක් වුණා. හිර කරගෙන ඉන්නේ හරිම අමාරුයි. ඒ වුණාට හිතේ දුක් දෙන හැටි. ඇයි මේ වගේ දේවල් සිද්ධ වෙන්නේ? ඇසෙන් වෙන දේවල් සමහර විටක රහසෙන් පවා නොයෙක් විදිහේ ගැටලු ඇති කරගෙන දුක් විඳින්න පුළුවන්. කාලයක් තිස්සේ හඟවගෙන හිටියත් පස්සේ කාලේ මේවා ආතතියක් බවට පත් වෙනවා. දුම්නසක් බවට පත් වෙනවා. අද කාලේ ආතතිය, දුම්නස, ක්‍රමතේ, වික්ෂෝපය කියලා කියන්නේ. මේවා බවට පත් වුණාට පස්සේ මේවා රෝග බවට පත් වෙනවා. මේවා කායික රෝග බවට පත් වෙනවා. වැඩි පිරිසකට තියෙන්නේ සමහර තැනක කායික රෝග වලට වඩා මෙන්න මේ අනවබෝධයෙන් ලෝකේ දකින්න ඇස උපකාර කර ගැනීමෙන් හදාගත්ත ඇස් වලින් හදාගත්ත ඇස් රෝග. මේ කියන්නේ මේ සමහර රෝග වගේ මේ ඇස් රෝගයක් ගැන නෙවෙයි මේ කියන්නේ. එතකොට අර මේ අයි ස්පෙෂලිස්ට් කෙනෙක් ගෙන්නලා පෙන්නලා මේ PVSට කරන බෙහෙත් වල ඒව කරන්න බෑ. සමහරට අයි ස්පෙෂලිස්ට් කියන්න පුළුවන් ඔය රෝගෙම තමයි මට තියෙන්නේ කියලා. ධම්මයෙන් දැක්කේ නේතුනත් එහෙම. ඒ නිසා අපි කාටත් තියෙන රෝග හරියට තේරුම් ගත්තේ නැත්නම් අපි මොනතරම් දුකකට පත් වෙන්න පුළුවන්ද? ඇස් දෙකෙන් හොඳ වගේම ඇස් දෙකෙන් සිද්ධ වෙන නරක ඒක අප්‍රමාණයි. ඒ නිසා හරියට දැන් ওই සම්මුති කතා මම ඔබට සඳහන් කළානේ. දහම් ඇසෙන් තොරව සම්මුතිය පමණක් පවත්වන ඇස අපි මොනතරම් විපතකට හැඬීමකට පත් වෙනවද? එතන අපි මේ කොටස අවසන් කරෝ ජීවන්ත පුතේ. සමහර කෙනෙක් කතාව කියන්නේ මට මොකටද නුඹ වගේ කෙනෙක් මුණ ගැහුනේ? මේ ඇස් දෙකෙන්ද නුඹ හඳුනාගත්තේ? සමහර විටක කියනවා මගේ ඇස් දෙක මම හිතාගත්තේ නුඹ දකිනකොට බෝධිසත්වෙක් කියලා. දැරින් මට වැටහෙන්නේ මගේ ඇස් දෙක මට වැරද්දුවා කියලා. මාව රැවටුණා කියලා. හැබැයි මේ කතාව ඔබේ හොඳ කතාව කරගන්න. ඒ මොකද්ද? දකින්නකොට නම් මට ඒ තරම් තේරුන්නේ නැහැ මේ ඇස් දෙකෙන් නුඹ මොන වගේද කියලා. හැබැයි දැන් නම් මට වැටහෙනවා මගේ ඇස් දෙක පින්වන්තයි කියලා. නුඹ වගේ කෙනෙක් මුණ ගැහිම ගැන. නුඹ වගේ කෙනෙක් දැකීම ගැන. මේ ඇස් දෙකට නුඹ රාජකුමාරියක් නොවුනට, සිටු කුමාරයෙක් නොවුනට ආධ්‍යාත්මය තුල නුඹ වගේ හැබෑවටම බෝධිසත්වෙක්, සාන්තුවරයෙක් නේද මම මේ ඇස් දෙකෙන් දැකලා තියෙන්නේ. පාට මොකක් වුණත් මුතුමැණික් රත්තරන් පැලඳලින්නව දැක්කේ නැති වුණාට පැලේ හිටියත් මැදුරේ හිටියත් අනේ මේ ඇස් දෙකෙන් දැකලා තියෙන බෝධිසත්වයෙක් නේද? මගේ ඇස් දෙක පින් කරලා තියෙනවා නුඹ වගේ මිනිස්සෙක් දකින්නත් මුණ ගැහෙන්නත් කියලා හිතවලට දැනෙනවා. දැන් ඔබට මොකද්ද හිතෙන්නේ? දැන් ඔන්න සම්මුතියේ කතාව ආදීනව හොඳින් තේරුම් අරගෙන
මේ ඇසෙන් වැරද්දක් වෙන්නේ නැති වෙන්න විඥානය තමයි වග කියන්න ඕනේ. නමුත් අපි කතා කරන්නේ ඇසත් එක්කනේ. මේ නිසා මේ ඇස් දෙකෙන් වරද්ද ගන්නේ නැතුව මේ වැරද්දීම ගිහි පැවිදි දෙගොල්ලටම වෙන්න පුළුවන්. ආධ්‍යාත්මික කතාවෙන් තොරව ලෝකේ බලන්න ගිහිල්ලා වරද්දගත්ත අය, වැරදිච්ච අය බොහෝම ඉන්නවා. හැබැයි ඒ ටික නැවතත් තේරුම් ගන්නකොට හදාගන්න බැරි තරමටම බොහෝ විටක වරද්දගෙන තියෙන්නේ. සමහරට කල් ගිහිල්ලා තියෙන්නේ. මොකද තේරුම් ගන්නකොට එක්ක අතපය වාරු නැහැ. නැත්තම් අර මේ කියන මසස පියවැසි පේන්නෙත් නැහැ. කන් ඇහෙන්නෙත් නැහැ. නැකිට ගන්න බෑ. මොකද දහම්මැසින් හදාගන්න අමාරුවේ ඊට වඩා වේගයෙන් මේ රූපස්කන්ධයේ ඇතිවෙන දුක් වේදනාව සකස් වෙන පටන් ගන්නවා. දැන් ඔබ අපි මෙහෙම වාල් වෙනකොට තදබල ලෙස කුසේ වේදනාවක් ඇති වුණා. තදබල ලෙස හෘදේ වස්තුවේ හදවත්වල වේදනාවක් ඇති වුණා. ඔබ අහලා ඇති හදවත්වල තදබල වේදනාවක් ඇති වුණොත් ස්ට්‍රෝක් කියන තැනක දහදිය දාලා උස්ම ගන්න බැරුව සමහරට අපවිත්‍ර දෑ එළියට ගලාගෙන විදිල්ල සිහිය නැතුව ඇබරිලා කෑ ගහලා මොනතරම් වේදනාවක් එනවද කියන එක වෛද්‍යවරු පිළිම සඳහන් කරાવી ලෞකික වශයෙන් කුමක්ද කියන. එතකොට දහම් ඇසින් පුරුදු කොට නැතිනම් ඔහු ඇය තුල ඇතිවෙන තරහව, පටිගය, කේන්තිය. හැබැයි දහම් ඇස රහත් උතුම කොහොමත් ඇලෙන්නේ බැඳෙන්නේ ගැටෙන්නේ නැහැ. හැබැයි ඒ අර චුල්ල සෝතාපන්න කියන තැනටවත් සෝතාපන්න නොවුනත් අන්න එතන සිත සිහිය පුරුදු කළා හිත සකස් කරගෙන තිබුණොත් ඒ ඕනම වේදනාවක් අර අත්තරිනවා කියන එක හිතෙන් අනිච්ච දුක්ඛ අනන්ත තිලක්ෂණ ධර්මයට යටත් කොට දකිනකොට ඒ වේදනාව මම මගේ කියන තැනින් හිතෙන් දැඩිව ගන්න නැතුව උපාදානය කරගන්න නැතුව මෙනෙහි කරන හැකියාවක් තියෙනවා. හැබෑවටම තියෙනවා. එහෙම ධම්මැස බොහෝ කෙනෙකුට නැහැ. එතකොට උන් හඬනවා, වැළපෙනවා, කෑ ගහනවා. සමහර විට වෛද්‍යවරයට පවා කෑ ගහන්න පුළුවන්. පහර දෙන්න හදන්න පුළුවන්. මට මේ වේදනාව දරා ගන්න බෑ කියලා. ළඟ ඉන්න සමීපම තමයි වෙනදා ලෙන්ගතුකමින් සමීප වෙච්ච අයට පවා කෑ ගහලා බනින්නට තියෙනවා. මට දරා ගන්න බෑ. මාව කොතනට හරි අරගෙන යන්න. මාව සනීප කරන්න. උඹට තේරෙන්නේ නැද්ද කියලා කෑ ගහලා ගන්න පුළුවන්. ඔබට හැනවද ජීවිතයේ යථාර්ථය මොකක්ද කියලා මේ ලෞකික ලෝකයේ තුල? අපි මිල මුදල් භෞතික වස්තු ඔස්සේ ඇස් දෙකෙන් සැප දෙන්න හැදුවට ධම්මැස හැබෑවට නිවැරදි ලෙස අවබෝධයක් කරගත්තේ නැත්නම් විශාල විපතක් වෙන්න පුළුවන්. ජීවිතේ වරද්ද ගන්න පුළුවන්. ඉතින් වැඩිහිටියන්ට පමණක් නෙමෙයි. තරුණ දරුවන්ටත් මේ පුතාල දුවලා වගේ ඔබ හිතවලට හෙන්න ඕනි පුතේ. තරුණ කාලේ මැස් දෙක වගේ කියලා. අර අපේ ඉදිරියේ ඉන්න පුංචි පුතාටත් හොඳට ඇහෙන්න ඕනේ. ඇහෙනෝනේ පුංචි පුතේ. අම්මා තාත්තා දකින්නකොට පවා ඔය ඇස් දෙකෙන් හොඳට වැටහෙන්න ඕනේ, ඇහෙන්න ඕනේ. අම්මා කියලා දකින්නකොට තාත්තා අප්පච්චි කියලා දකින්නකොට ඇහෙනව නේද? අම්මා තාත්තා වගේ මමත් ලොකු මහත්මයෙක් වෙලා ලොකු නෝන කෙනෙක් වෙලා ජීවිතේ මෙහෙම දකිනවා කියලා. හැබැයි මේ පුතා පොඩ්ඩක් මේ පැත්ත බලන්න වගේ බලන්න මේ පිදු මල් පේනවනේ. මෙතන බුදුරජාණන් වහන්සේ අභියස මල් පේනව නේද? ඒ මල් පරවෙලා යනවා වගේ ජීවිතේ යථාර්ථය මේ කෙලවරක ඉඳන් බැලුවම පුතාට පේන්නේ. ආච්චිලා සීයලා අම්මලා තාත්තලා නැන්දලා මාමලා අයියලා අක්කලා වගේ ඔක්කොම පේනකොට පේනවනේ ජීවිතේ යථාර්ථය මොකද්ද කියලා. ඔය ඇස් දෙකෙන් බලන්න ඕන නිසා කරුණාවෙන්. ඔය ඇස් දෙකෙන් බලන්න ඕන මෛත්‍රිය නේද පුතේ? දිව්‍ය ජීවිතය ගැන ගැඹුරින් දකින්න. මම ඔබ සියලු දෙනාටම ආරාධනා කරනවා. දැන් ටික වෙලාවක් ඊළඟට ආධ්‍යාත්මික ඇස. ජීවන්ත පුතේ මා මාතෘකා කළ මේ දේශනාව සඳහා උතුම් ධම්මපාඨය සංයුත්ත නිකායේ උපාද වර්ගයේ උපාද සංයුත්තේට චක්කු සූත්‍රය. යෝ භික්ඛවේ චක්කුස්ස උපාදෝ තිති අබිනිබ්බන්ති පාතු භාවෝ දුක්ඛස්සසෝ උපාදෝ රෝගානං තිති ජරා මරණස්ස උපාදෝ. දැන් මේ ආධ්‍යාත්මික දහම් කතාව අපි තේරුම් ගත්තේ නැත්නම් මේ ඇස උපදිනවා කියලා කියන්නේ තිති. ඇස් දෙකක් හොඳින් බලනවා පාත්තගෙන ඉන්න මගේ ඇස් දෙක හොඳයි. මට ඇස් දෙක හොඳට පේනවා. දැන් අභාවිත හිතකින් අපි ඇස් දෙකෙන් පේනවා දකිනවා කියන්නේ ඔය ඇලීමත් එක්ක ගැටීමත් එක්ක. මං හොඳට දැක්කා මට හොඳට පේනවා. දැක්ක නිසා තමයි මම මේ කියන්නේ මං ඒකට කැමතියි කියලා. දැක්ක නිසා තමයි මම මේ කියන්නේ නුඹේ ඔය හැසිරීම මට ඒ තරම් ගැලපෙන්නේ නැහැ. මං ඕකට කැමති නැහැ. හරියට ෆොටෝකෝපි කරා වගේ පිටපත් කරා වගේ මම ඔක්කොම හොඳට දැකලා තියෙන්නේ. මම හොඳට බලාගෙන හිටියා. මට ඕක අමතක කරන්න බෑ. දැන් ඔය ඇස් දෙකේ කතාව. තිති අබිනිබ්බන්ති පාතු භාව. මොකක්ද ඒ කියන්නේ? දුක්ඛස්සසෝ රෝගාන රෝග හදලා දෙනවා. හිතේ රෝගයි, ඇහි රෝගයි, කනේ රෝගයි ඔක්කොම රෝග ටික දැන් ඇසෙන් උපාදනය කරගෙන තියෙන. ඒ විතරක් නෙමෙයි. ජරා මරණස්ස පාතු භාව. දැන් මේ කෙලෙස් හදා ගැනීම නිසා නැවත නැවතත් භවයේ තුල කෙලවරක් නැති දිරාගෙන යාම. වෙනස් ජරා කියලා කියන්නේ දැන් අපි අර සාමාන්‍යයෙන් කතා කරන පිළිකුල් කියන කතාවම පමණක් නෙමෙයි.
කණ්ඩිච්චම් පාලිච්චම් වලිත්තවතා කෙස් පැහෙනවා දත් සෙලවෙනවා ගිලිහි යනවා හැම රැලි වැටෙනවා අපිට ඕන විදියට මේ ශරීරය හෝ බාහිර වස්තුව කිසිවක අජ්ජත් බහිද්ද රූපවල වස්තුවල කිසිවක් අපිට ඕන විදියට පවතින්නේ නැහැ. විපරිණාමය ගැන කියන්නේ ජරා කියන වචනේ. ජරා මරණස්ස පාතු බාහුව. මේ ජීවිතේ පමණක් නෙමේ සංසාර ගමනේ පටන් නැවත දි รา ගෙන යාම හා මරණය අපි හදා ගන්නවා. අපි හදා ගන්න. දැන් අපි බොහෝ තැන්වල අහනෝනේ. ඇයි මටම මේ දුක? ඇයි මේ දේවල් මෙහෙම සිද්ධ වෙන්නේ? ඇයි අපිට ඕන විදියට මේ දේවල් සිද්ධ වෙන්නේ නැතුව මේ දේවල්ම වෙන්නේ? ඔය ඔක්කොම දේවල් මෙන්න මේ රෝගාණන් කියන තැන ජරා මරණස්ස කියන වචන වලින් අපි මේ දේවල් හඳුනා ගන්නවා. ඒ නිසා ඇස දහම් ඇසින් තොරව සම්මුතිය තුල පමණක් අපි උපදින්න ඉඩ හැරියොත්. උපදිනවා කියන්නේ දැන් මේ පඨවි ආදී ධාතුන්ගෙන් ඇස් දෙකක් උපදිනකොට මනමින් සකස් වෙලා කියන කතාව නෙමෙයි. ආධ්‍යාත්මික වශයෙන් තොරව සම්මුති ලෝකයේ තුල පමණක් ඇස කියන එක හිතින් මවා ගැනීම. අන්නේ ඇසේ උපතක් ගැන තමයි දැන් මේ කියන්නේ. සම්මුතිය තුල තමයි පඨවි ආදී ධාතුන්ගෙන් සකස් වුණු මේ හැක්කිවේ. දැන් උපදිනකොට සාමාන්‍ය සම්මුතිය අක්ෂි වෛද්‍යවරේ ඇස් වෛද්‍යවරයෙක් කතා කරන හැක් ගැන තියෙනෝනේ ඇස. ඒ ඇස නෙමෙයි දැන් කියන්නේ. ඒ සම්මුති ඇස ගැන අපි කතා කරා. ආධ්‍යාත්මික දහම් ඇස කියනකොට හිතෙන් ඇති කරගන්නා වූ ඇස. මේ සම්මුති ඇස පියවි ඇස අවශ්‍යයි. හිතින් ඇති කරගන්නා වූ අවබෝධය හටගන්න හේතුන් ප්‍රත්‍ය කරගෙන සකස් වෙන හැම ඵල විපාකයක්ම හේතුන්ගේ විසිර යාමෙන් නැති වෙනවා කියන තැන. ඒකට සකස් වෙනකොට කියන්නේ චක්කු ප්‍රසාදේ කියලා. ආධ්‍යාත්මික ඇස. කළු ඉංගිරියාවේ මැද ඕබාස ගතිය එතෙන්ට තමයි ප්‍රසාද වස්තුව සකස් වෙන්නේ අර වර්ණ සටහන. කනේ නම් සෝත ප්‍රසාදේ, නාසයේ ගහන ප්‍රසාදේ, දිව ජීවහා ප්‍රසාදේ, කාය ප්‍රසාදේ ආදී වශයෙන් ප්‍රසාද ලක්ෂණ. අන්න එතෙන්ට ඒ ප්‍රසාදයට සකස් වෙන වර්ණ සටහන. ඒ අනුව ආධ්‍යාත්මික ඇස අපි ඇති කරගන්න. අන්න ඒ ඇස උපදිනකොට අභාවිත හිතකින් මේ ඇස ඉපදුනොත් සියලු සංස්කාර වස්තු අනිච්ච දුක්ඛ අනාත්ම තිලක්කන ධර්මයට යටත් කොට දැකලා එය හටගත්ත වගේම නැති වෙනවා කියන තැනකින් අත්හරින්න පුරුදු කිරීම භාවිත. එහෙම නැතුණත් අභාවිත. ඒක තමයි අර දාරුචීරිය බාහිය ස්වාමීන් වහන්සේට බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. ඇහුවනේ සඳහන් කළානේ මට ධර්ම හොයාගෙන ගිහිල්ලා උන්වහන්සේ මහා නගරයේ මැද පිණ්ඩපාතේ වඩිනවා මට දේශනා කරන්න. භාග්‍යවතුන් වහන්සේ දෙපාරක්ම සඳහන් කළා බාහිය පිණ්ඩපාතේ වඩිනවා. භාග්‍යවතුන් වහන්සේ සසරින් අත්මිදිලා දුකින් නිදහස් වෙලා මම තවම නෑ මට ධර්මයේ දේශනා කරන්න. භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ අදහස මතකයි. දිත්තේ දිත්තමත්තම් භවිස්සති, සුතේ සුතමත්තම් භවිස්සති, මුතේ මුතමත්තම් භවිස්සති, විඤ්ඤාතේ විඤ්ඤාතමත්තම් භවිස්සති. දිත්තේ දිත්තමත්තම් භවිස්සති. දුටු දේ දුටු දෙයක් පමණයි. ඇසුණු දේ ඇසුණු දෙයක් පමණයි. දැනුණු දේ දැනුණු දෙයක් පමණයි. සිතපු දේ සිතපු දෙයක් පමණයි. ඔන්න ආධ්‍යාත්මික ධම්ම මැසින් තමයි වැටහෙන්න ඕනේ දැකපු දේ දැකපු දෙයක් පමණයි කියලා. දැන් මේ දැකපු දේ සම්මුති ලෝකයේ තුල මතකයේ තියෙනවා. පුංචි කාලේ ඉඳලම මතක තියාගන්න පුළුවන්. හැබැයි ධම්ම මැසින් දැක්කනම් ඒවා අතීත සංඥා විතරයි. දැන් අපේ ශරීරයේ සමහර තැනක තුවාලයක් රෝගයක් ඇති වෙලා සනීප වුණත් කැලලක් තියෙන්න පුළුවන්. හැබැයි රිදෙන්නේ නැහැ. ඒක ජීවිතේට පීඩාවක් නෙමෙයි කැලලක් විතරයි. අන්න ඒ වගේ අපිට සම්මුතිය තුළ ඇස් දෙකෙන් දැකපු දේවල් මතක තියෙනවා. හැබැයි ඒක අතීත සංඥාවක් විතරයි. ඒක රාගයක් හෝ ලෝභයක් හෝ දේශයක් හෝ බවට පත්විය යුතු නැහැ. ඒක පඨවි ආදී ධාතුන්ගේ එනම් හේතුන් ප්‍රත්‍ය කරගෙන සකස් වුණු ඵල හේතුන්ගේ විසිර යාමෙන් නැති වෙනවා කියන දහම් ඇසකින් දකිනවා. අන්න ඒ ස්වභාවයට දැකගන්නේ නැති වෙන්න අර ආධ්‍යාත්මික ඇස ඉපදුනොත් මොකද වෙන්නේ? ඒ ඇස නිසා අර සඳහන් කළ යෝ භික්කවේ චක්කුස උපාදෝ තිති අබිනිබ්බත්ති පාතු බවෝ. අනෝබෝධයෙන් සම්මුතිය තුල පමණක් මේ ඇස පාවිච්චි වුණොත් උපාදනය වෙලා තිබුණොත් හට අරගෙන තිබුණොත් ඊට පස්සේ මොකද වෙන්නේ? රෝගාණං තිති ජරා මරණස්ස පාතු බව. දුක් විඳින්න වෙනවා. රෝගයන්ටපත් වෙනවා. එතකොට ඇස් පේන්නේ කියන කාචයක් දාන්න ඕනේ කියන උපැසිවල පැලඳ ගත්තම හරිය කියන කතාව නෙමෙයි. උපැසිවලක් විවිධ වෙලාවට පාවිච්චි කරා. අවු යනකොට එකක් පාවිච්චි කළා, රාත්‍රී යනකොට වාහනේ ලෝනකොට තවත් එකක් පාවිච්චි කරා, දවල් වෙලා එකක් පාවිච්චි කරා, මොන විදියට පාවිච්චි කරත් අකුරු කියනකොට තවත් එකක් පාවිච්චි කරා. හැබැයි ආධ්‍යාත්මික ඇස නොවුණත් සම්මුති ඇසට ඔය පියවි ඇසට මසස මොනවා විදිය ලබා දුන්නත් ශෝක පරිදේව දුක් දුම්නස් වලින් නම් ගැලවීමක් නම් ඇත්තේ නැහැ.
එතකොට මේ භෞතික ලෝකයේ තුල අපි සටන් කළා තරඟ කළා මොනවා මම මගේ කියලා සන්තුෂ්ටිය තුල ලබා ගත්තත් අපිට සුවයක් සන්තුෂ්ටියක් සනසිල්ලක් තියනවද කියලා ඔබම හිතලා බලන්න. එතකොට ඔබ සතුටුයි කියලා සතුටු කරන්න ඔය ඇස් දෙකෙන්ම ඔබට දීපු දේ ඔබ හඬවලා ඔබට බලවත් ලෙස අප්‍රමාණ වූ දුකක් හදලා දෙන්න පුළුවන්. ඊට පස්සේ මොකද කියන්නේ? මම නම් තවත් බලන්නේ නැහැ. මම නම් පේන්නවත් ඕනේ නැහැ. මම නම් බලන්නේවත් නැහැ. මම ඒ වගේ තැනකට යන්නෙත් නැහැ. මේ කතාව ඔබේ කතාව වෙන්න එපා. ඊට පස්සේ කියන්න පුළුවන් කමක් නැහැනේ දේශනා කරාට ඔබ සුවපත් වේවා කියලා දහසින් දේශනා කරන්න. මෙහෙම වෙන්නත් එපා. ධම්මසින් දැක ගන්න ජීවන්ත පුතේ මෙහෙම කියන්න පුළුවන්. මගේ ඇස් දෙකටවත් පේන්න නම් තවත් නම් එන්න එපා කියලා. එතකොට අනිත් පැත්තෙන් අහන්න පුළුවන් නුඹට මාව දකින්න නැතුව ඉන්න බෑ කියලා වෙනද කිව්වේ? මේ වස්තු නැතුව බෑ කියලා නුඹ කොච්චර සටන් කරාද මේ වෙනුවෙන්? දැන් කියනවා ඇස් දෙකටවත් පේන්නත් එන්න එපා, පේන්නත් ඕනේ නැහැ කියලා. මේ ඇස අපිට අනෝබෝධයෙන් ධම්මසින් තොරව හදාගත්තේ නැත්තම් මේ ඇස රාගත් එක්ක දේශ මොහත් එක්ක ඉපදුනා නම් අපිව ලෙඩ කරලා ජරා මරණ හදලා අපිට කොච්චර අඬවල දුක් දීලා අවසානයේ මොකද මේකේ තේරුම කියලා අපි මහන්න පුළුවන්. ඒ නිසා ඇස ගැන හැබෑ කතාව තේරුම් අරගෙන දැන් ඇස නිරෝධ කරගන්න පුළුවන්කම ලැබුණා. PVS දෙක හොඳට පේන්න ඕනේ පුතේ. හොඳට පේන්න ඕනේ ඇස් දෙක පරිස්සම් කරගන්න ඕනේ. මේ ඇස් වලින් හරියට අර සමහර හිරුවල සමහර වෙනස්කම් බලනකොට කියනෝනේ PVS දෙකෙන් බලන්න එපා කියලා. ඒ වගේ බොහොම පරිස්සමින් ඇස් දෙක පරිස්සම් කරගන්න. හැබැයි වරදවා අභාවිත ඇසක් පහළ වෙනව නම් අන්න ඒ අභාවිත රාග දෝෂ මෝහ හදාගෙන වරදවා සසර දික් කරන ජරා මරණ හදාගෙන සතර පාය පාර හදාගන්න ඇස නම් ඒක උපදවා ගන්නවද නැති කරනවද? ඒ ඇස නම් ඕනෙම නැහැ. මේ ඇස තිබුණාවේ සම්මුතිය ඇස. ඒකට ආධ්‍යාත්මික ඇස එකතු කරගත්තම ඇති කෙලෙස් හදන ඇස නම් ඒ ඇස එපා. එතකොට ඔබ කියන්නේ ওই විදිය. එහෙම නැති වුණොත් ওই විදියට නම් මගේ හා බලන්න එපා. ඔබ සරල තැනකින් පටන් ගන්න තරුණ දරුවන්ගේ පටන් ඔහොම බලන්න එපා මං ගැන බලන්න දරුවෙක් දෙස බලනවා වගේ. වැඩි හිටියත්තෝ මං දැස අම්මා කෙනෙක් දෙස බලනවා වගේ බලන්න. අපච්චි කෙනෙක් දෙස බලනවා වගේ බලන්න. සහෝදරයේ සහෝදරියක් දෙස බලනවා වගේ බලන්න මං ගැන. දැන් ඔහොම කියලා ආධ්‍යාත්මික ඇස අපි ගත්තොත් එතෙන්ට නිරෝධය ඇති කරගන්නවා. හේතුන් ප්‍රත්‍ය කරගෙන සකස් වුණු මේ පියවියසස් මසසත් හට අරගෙන නැති වෙලා යනවා. ආධ්‍යාත්මික ඇසෙන් චක්කුප්පසාදයට ස්පර්ශ වන වර්ණ සටහන දකිනකොට අපි එතෙන්දී ආධ්‍යාත්මික ඇසකින් බලන ආකාරයට බලනවා. අන්න කෙලෙස් ඇස සකස් වෙන්නේ. අන්න කෙලෙස් ඇස රාග ඇස, දෝෂ ඇස, මෝහ ඇස, හඬවන ඇස, දුක් දෙන ඇස, උද්දල් කරන ඇස, පුච්චන ඇස, රත් වෙන ඇස ඕන විදිය නමකින් හදාගත්තට පමණ මේ කෙලෙස් සම්බන්ධ ඇස. අන්න ඒ ඇස මෙතන නෑ. ඒ ඇස නිරෝධය වෙනවා. ඒ ඇස නිරෝධය වෙනකොට මොකද වෙන්නේ? උපසම කෙලෙස් සංසිඳන පටන් ගන්නවා. ඇසෙන් පුළුවන් කෙලෙස් සංසිඳවන්න. ඇසෙන් පුළුවන් කෙලෙස් සංසිඳවන්න. ওই සම්මුතිය සත්‍යක බලලා කිව්වොත් නුඹ දැක්කට පස්සේ මට මොන තරම් සැනසෙල්ලක් තියෙනවද? අපිට හිතෙනෝනේ පුතේ සමහර විටක බුදුහාමුදුරුවෝ දකින්න පුළුවන්කම තිබුණා. බුදුහාරවාද දකින්න පුළුවන්ද පුතේ? පුළුවන්ද? පියවියසෙන් බැරි. නමුත් දකින්න පුළුවන් ධම්මයෙන් ආධ්‍යාත්මිකයෙන් දකින්න පුළුවන්. චක්කුපල හාමුදුරන්ට දේශනා කළේනේ කින්තේ වක්කලිමිනා පූතිකායේන ඔය මසසින් මේ දෙතුස් කුණපයන්ගෙන් පිරිපුන් වෙච්ච මගේ මේ ශරීරයේ දෙස බලාගෙන සිටීමෙන් ඔබට ප්‍රයෝජනයක් නැහැ. යෝ ධම්මං පස්සති සෝමං පස්සති ධම්මයෙන් දකින්න. ධම්මයෙන් දැක්කොත් පිරිනිවන් පෑවට පස්සෙත් බුදුරජාණන් වහන්සේ පෙනෙනවා දකිනවා. මේ මොහොතේ පුතේ දකින්න පුළුවන්. දැන් හිතන්න අනුරාධපුර යුගයේ ලංකාවට බුදුදහම ගෙනාවේ තුන්වෙනි සංගායනයෙන් පස්සේ අවුරුදු 235කට පස්සේ අනුරාධපුරයේදී ලක්ෂ ගණන් මහරහතුන් වහන්සේලා වැඩ හිටියා. අදත් පුළුවන්. රහතුන් වහන්සේලා මානෙන් ඒ ගැන කියන්නේ යන්නේ නැහැ. අදත් ලෝකයේ වැඩ හිටින්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ අදත් දහම් ඇසෙන් දැක ගන්න පුළුවන්. අන්නේ දහම් ඇස වෙනකොට සියලු මේ කායික වශයෙන් පවත්නා හා මානසික වශයෙන් ස්කන්ධ පංචකයෙන් මුල් කරගෙන පවත්නා රෝග, ඒ රෝග තමයි ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස උපායාස පරිලාහ. මොනද උපායාස පරිලාහ කියන්නේ? බලවත් සිත් ඇවුල. පරිලාහ කියන්නේ පිච්චෙන ගතිය, දැවෙන ගතිය. නිින්ද යන්නේ නැහැ, එක තැනක ඉන්න බෑ, නැගිටින්න බෑ. ඔය බොහෝ දේවල් කියන්නේ. සමහරට පිච්චෙන ගතිය වගේ කියලා. එළියට බැහැලා යන්න හිතෙනවා කියන්නේ. කුසගින්න දැනෙන්නේ නැහැ කියලා කියන්නේ. මට ඇඟපත රිදෙනවා කියලා කියන්නේ. මට ඔළුවේ මහා බරක් තියෙනවා කියලා කියන්නේ. ඒ මොකක්වත් කායික රෝගයක් ගැන නෙමෙයි. පිච්චෙන ගතියක් දරා ගන්න බෑ වගේ කියනවා. ඔය රාගය, ද්වේෂය බලවත් වුණාම තමුණුත් පිච්චිලා අනිත් අයත් පුලුස්සා දාන්න පුළුවන්. ජීවිතය ගැන ගැඹුරින් දකින්න. ආධ්‍යාත්මික ඇස
නිරෝධය කරගත්තොත් කෙලෙස් සකස් කරගන්න ඇස උපසම එය බැහැර වෙනකොට සංසිඳීමක් ඇති වෙනවා. දුක්ඛස්ස නිරෝධෝ. එය අත්ංගමෝ. දුක බැසගෙන යනවා නැති වෙනවා. එය තමයි නිවන. ඉතින් හිතන්නට යයි මේ ඇසේ හැබෑ කතාව. ළමා තරුණ මධ්‍යම වැඩිහිටි ජීවිතයේ සැඳෑ සමය ගත කරන පටන් හැම දිනාටම ආරාධනා කරමි මමත් ඔබත්. මේ ධම්මකට යොමු වන ලෝක කොතනක හෝ ශ්‍රවණය කරන්න ඔබ අපේ හැම දිනාටම ඒ උතුම් චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධයේ පිණිස ඇසේ නිවීමම වේවායි අදිෂ්ඨාන කරනවා ප්‍රාර්ථනා කරනවා.